समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් අපි කෙරෙහි ඉතා දයාවකින් අනුකම්පාවකින් මතු කරපු මේ සුන්දර ධර්මය අපි පුළුවන් විදියට අපේ ජීවිතය තුල ගොඩනගා ගන්න දක්ෂ විය යුතුයි. පුළුවන් විදියට. එතකොට මේ ධර්මය අපේ ජීවිතය තුල ගොඩනගා ගන්නකොට අපි තුල කුසලතාවයක් තිබිය යුතුයි. මේ ධර්මයේ ගොඩනගා ගනිද්දී කොහොමද ආධ්‍යාත්මිකව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය තුලින් පියවරෙන් පියවරට ඉදිරියට යන්නේ කොහොමද කියන එක පිළිබඳ අපට අදහසක් තිබිය යුතුයි. මොකද ලෝකේ කවුරුත් එබඳු පරයායක් ගැන දන්නේ නැහැ බෞද්ධයන් හැර. ඒ කියන්නේ ලෝකේ විවිධ ඉගැන්වීම්, විවිධ ආගමික මතවාද, විවිධ ඇදහිලි ලෝකයේ තියෙන්න පුළුවන්. හැබැයි තමන්ව නිවා ගන්න විදිහ ගැන, තමන්ව සුවපත් කරගන්න විදිහ ගැන ලෝකයේ ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. මොකද ලෝකයේ මිනිස්සු තමන්ගේ අභ්‍යන්තරයේ පවතින, හිතේ පවතින ගැටවලට හිර වෙලා ඉන්නේ. ඒ ගැටවලට හිරවීමේ ගැටලුවක් විදිහට, ඒ ගැටවලට හිරවීමේ අවදානමක් විදිහට අතිරේක වශයෙන් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ මේ ආස්වාදේන මෙති ගැටේට අපි හිර වෙලා ඉන්න තාක්කල් ඒකේ අතුරු ඵලයන් වලට අපට කැමති වුණත් අකමැති වුණත් මුහුණ දෙන්න වෙනවා. දැන් මම දැක්ක ඊට අවාසනාවන්ත සිද්ධියක් පහුගිය කාලේ මේ එක එක ආහාර අස්සේ සංගවලා වෙඩි බෙහෙත් යොදාපු පුපුරණ ද්‍රව්‍ය යොදලා සමහර සත්තුන්ට ආහාරයේ පිණිස තනින් තන තියෙනවා. විශේෂයෙන්ම ඔය ඌරෝ මරණ මිනිස්සු ලංකාවේ ඊටාම ම්ලේච්ඡ විදියට, ප්‍රචණ්ඩ විදියට ඒ ඌරන් ආහාරයට ගැනීම පිණිස, ඒ කියන්නේ මරා ගන්න ඕන වුණාම උපක්‍රමයක් විදියට පාවිච්චි කරනවා. විවිධ වෙඩි බෙහෙත් වර්ග ඇතුළට යොදලා සමහර අවස්ථාවල ඒ සතුන්ට කන්න පුළුවන් විදියට ආහාර, ඒ සතු රුචි කරන ආහාර තියලා තියෙනවා. එතකොට ඒ ආහාර එහෙම තියලා තිබ්බහම මේ සතා ගිහින් අරක ආහාරයක් කියලා හිතාගෙන එක හපනවා. හපනකොට අර ඇතුලේ වෙඩි බෙහෙත් සමග ඇතිවෙන ඒ රසායනික ද්‍රව්‍ය වල ගැටීම නිසා පුපුරනවා. එතකොට සමහර අවස්ථාවල ඒ සතාගේ පැත්තම කඩාගෙන ගිහින් එහෙම එයා මැරිලා වැටෙනවා. එතකොට අර ම්ලේච්ඡ මිනිස්සු මොකද කරන්නේ? සමහරවිට බෞද්ධ ලේබල් එකේ යට තින්න අය ඒ අය මොකද කරන්නේ? ඒගොල්ලෝ මේ සතාව අරගෙන ඇවිල්ලා මස් කරලා විකුණලා කාලා ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගන්නවා. දැන් ඇත්තටම අර සතා ආසා කරේ වෙඩි බෙහෙත් වලට නෙමෙයිනේ. ඒ සතා ආසා කරේ ඒ අටවල තිබ උගුලට නෙමෙයි. ඒ සතා ආසා කරේ ඒ ඇමට. ඒ ඇමට ආසා කරපු නිසා ඒ සතාට ජීවිතෙන් පවා වන්දි ගෙවන්න වෙනවා.
නැතු ඒ සතා ඒ අටවල තිබ්බ උගුලට කැමති වුණා නෙමෙයි. අන්න ඒ වගේ පින්වත්නි මේ හිත අභ්‍යන්තරයේ පවතින ආස්වාදේ නැමැති ගැටේට අහු වුණොත් ඒ ගැටේට අහු වෙලා ඉන්න තාක්කල් ඒකේ අතුරු ඵලයන් කීපයක් තියෙනවා. ඒ අතුරු ඵලයන් අතහැර දාලා අපිට මේ ආස්වාදේ විතරක් වින්දනය කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ ආස්වාදේ ගෙනත් දෙන ලෝකයේ රිද්මය, ලෝකයේ ස්වභාවය තමයි ආදීනවයන් පමුණුවන එක. මොකද ආස්වාදේ ගෙනත් දුන්නු ලෝකයේ ස්වභාවය තමයි අනිත්‍යතාවය. ආස්වාදේ ගෙනත් දුන්නු ලෝකයේ ස්වභාවය තමයි දුක. ආස්වාදේ ගෙනත් දුන්නු ලෝකයේ ස්වභාවය එක ස්වභාවයක් ඒක. ආස්වාදේ ගෙනත් දුන්නු ලෝකයේ ස්වභාවය තමයි පින්වත්නි ඒ ලෝකයේ Tamanගේ වසඟේ පවත්වන්න බැරි වීම ඒක ස්වභාවයක්. නමුත් ඒ ස්වභාවය අභිබවා ගිහින් අපි කල්පනා කරනවා මේ පවතින తত্ত্বය Tamanගේ වසඟේ පවත්ව ගන්න පුළුවන් වේවි කියලා. මේ පවතින ස්වභාවය Tamanගේ වසඟේ පවත්ව ගන්න පුළුවන් වේවි කියලා. අන්න ඒක තමයි අපිට වැරදිච්ච තැන. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ක්‍රමයෙන් නිදහස් වීම පිණිස ඊටාම ලස්සන ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපට යෝජනා කළා. ඒ ප්‍රායෝගික වැඩපිළිවෙල තුල අපි ටිකෙන් ටික ක්‍රමානුකූලව ශක්තිමත් වීමයි කළ යුතු වන්නේ. ඒ ශක්තිමත් වීම පදනම් කරගෙන අපට පුළුවන් අපි තුල නිවීමක්, සුවපත් වීමක් හදාගන්න. සුවපත් වීමක් හදාගන්න. පින්වත්නි අද මේ දේශනාවට මාතෘකාවක් හැටියට ලැබිලා තියෙන්නේ සබ්බපාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධානුශාසනං කියන ගාථාව ඇසුරු කරගෙන ධර්ම දේශනාවක් කරන්න කියලා. මේකෙන් මීට කලින් දැන් කාලාන්තරයකට පෙර මේ ගාථාවම ඇසුරු කරගෙන දේශනාවක් අපි කළා මතකයි. පින්වත්නි සබ්බපාපස්සාකරණං කියන ගාථාව තුළ දැන් මෙතුමිය මේ මහත්මිය මේ ගාථාව යෝජනා කරනවා ඇත්තේ මීට වඩා ගැඹුරක් පළලක් යම් අදහසක් තේරුම් අරගෙන විය හැකි. ඇත්තටම මුළු බුද්ධ ශාසනයේම ඉලක්කය මුළු බුද්ධ ශාසනයේම අර්ථය මේ එකම ගාථාවක් අස්සේ සැඟවිලා තියෙන මහා ප්‍රබල වාක්‍යයක් මේක. එතකොට මේක උඩු අර්ථය ගත්තොත් එහෙම සබ්බපාපස්සාකරණං සියලු පව් කිරීමත් සියලු පව් කිරීමත් උඩු අර්ථය ගත්තොත් කුසලස්ස උපසම්පදා කුසල් සම්පාදනය කර ගැනීමත් සචිත්ත පරියෝදපණං හිත දමනය කර ගැනීමත් ඒතම් බුද්ධානුශාසනං මහණෙනි එයයි බුද්ධ ශාසනය බුද්ධානුශාසනාව එයයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. අපිට ඇත්තටම මෙච්චර කල් ওই ටික තමයි තේරුනේ. හැබැයි නිවන කරා යන ශ්‍රාවකයෙකුට මේ ගාථාවත් ඇති අවශ්‍ය නම් පුහුණු කරගෙන යනවා නම් එතනදී ඒ ශ්‍රාවකයාට ධර්ම ඉදිරියට දියුණු කරගෙන යන්න. මේ ගාථාව ඇති. මොකද මුළු බුද්ධ ශාසනයේම අර්ථය හකුලුවා දක්වපු ඉතා විශ්මිත ගාථාවක් මේක. මේක මේ පාසල් වල ඉඳලා හැම තැනකම නිතර කිව්වට නමුත් මේකේ ගැඹුර මේකේ දිගපළල මේක මොනතරම් ඊටාම සංකීර්ණ විස්තරයක්ද මේක මොනතරම් විග්‍රහාත්මකද විස්තරාත්මකද කියන කාරණේ ඊටා හොඳින් විමසලා බලනකොට අපට තේරෙනවා අපට පැහැදිලි වෙනවා මේක ඊටා පළල් අර්ථයක් තියෙන පළල් අදහසක් තියෙන තැනක්. එතකොට මේ පළල් අදහසක් තියෙන පළල් අර්ථයක් තියෙන මේ පාඨය ඊටාම හොඳින් විමසා බලනකොට අපට තේරෙනවා මේක සම්පූර්ණයෙන් ප්‍රායෝගික භාවිතය තුල මුළු බුද්ධ ශාසනයේම අර්ථය පැහැදිලි වෙන තැනක්. දැන් අපි බලමු මේක වෙනත් පරයයද. අපි මීට කලින් සබ්බපාපස්සාකරණං කියන ගාථාව පිළිබඳ ඒත් මේ මාතෘකා පාඨයකටම මේ දේශනාව ගැන විස්තරයක් කළා. මේක අපි බලමු මේක ගැඹුරින් විමසනකොට අපට මුණ ගැහෙන ඊටා ඉහළ ආධ්‍යාත්මික ලක්ෂණයන් මොනවද කියලා අපි විමසලා බලමු. දැන් සබ්බපාපස්සාකරණං. එතකොට සියලු පව් දුරු කරනවා කියන අදහස එතකොට සියලු පව් කියන එක ගත්තාම සත්‍යයා පවට බරයි. එතකොට පවට බර ජීවිතයෙන්
අයින් වෙච්ච තැනක තමයි කුසලයට ඒ හිත විවෘත වෙන්නේ. කුසලයට ඒ හිත විවෘත වෙන්නේ. ඒ නිසා සියලු පව් දුරු කරගන්නවා කියන අදහස, පව් දුරු කරගෙන පවින් අයින් වෙනවා කියන අදහස ඊටාම ගැඹුරින් විමසනකොට අපට තේරෙනවා පින්වත්නි, මෙතන සබ්බ පාපස්ස සියලු පව් කියන එක පටිසම්භිදා මග්ගේ නීවරණයක් විදියටයි පෙන්වන්නේ. සබ්බේසු අකුසලා ධම්මා කියලා. එතකොට මේක නීවරණයක් විදියට පෙන්වනකොට සබ්බ පාපස්ස අකරණං කියන තැන පින්වත්නි සමස්ත නීවරණ පිළිබඳවයි පැහැදිලි වෙන්නේ. එතකොට සමස්ත නීවරණ දුරු වෙච්ච තැනක තමයි ඒ හිත තුල අවබෝධයට අදාළ ප්‍රාමාණික වැඩපිළිවෙලක් මතුවෙන්නේ. සබ්බ පාපස්ස අකරණං. එතකොට නීවරණ මෙතන සියලු පව් දුරු කර ගැනීම කියන අදහසදී නීවරණ දුරු කර ගැනීම කියලා ගත්තොත් දැන් මේ බුදුරජාණන් වහන්සේලා හැම දේශනාවක්ම කරන්නේ පින්වත්නි නිවන කුළු ගැන්වෙන විදියට. හැම බුද්ධ දේශනාවකම ඉලක්කය තමයි විමුක්තිය. එතකොට මේ විමුක්තිය කුළු ගැන්වෙන ආකාරයට තමයි හැම බුද්ධ දේශනා මාත්‍රයක්ම මතු කරන්නේ. එහෙමනම් මේ ගාථාව අස්සෙත් අපි ඊටාම පරිස්සමින් විමර්ශනය කළ යුතුයි, සේවනය කළ යුතුයි, සොයා බැලිය යුතුයි. මොකක්ද මේ තමන් සියලු පව් දුරු කරනවා කියන අදහසේ ගම්භීරාර්ථය? මොකක්ද මේ කියන කතාව කියලා ඊටාම හොඳින් අපි විමර්ශනය කළ යුතුයි. පින්වත්නි, මෙතනදී මේ සියලු පව් දුරු කර ගැනීම කියන එකේදී පදනමට අයිති දෙයක් තමයි නීවරණයන් ඉවත් කරගන්න එක. මොකද නීවරණ සහිත හිතක අවබෝධයේ පැත්තට නැමෙන්න බෑ. නීවරණ තදංග වශයෙන් යටපත් කර ගැනීමත් ඊට පස්සේ නීවරණ දීර්ඝ කාලයකට උපදින්න නැති විදියට යටපත් කර ගැනීමටත් තමයි ඔය සමත භාවනාවේ උපකාරාර්ථය ගන්න. එතකොට නීවරණයන් මැඩපවත්තුණු හිතක තමයි කුසලයට ඉඩ ලැබෙන්නේ. මොකක්ද කුසලය? අරහත්ත්වය. එතකොට මෙතන විපස්සනා කළොත්, මේ ගාථාව තුළ යම් කෙනෙක් විදර්ශනා නුවණ හදාගත්තොත්, මේ ගාථාව තුළදී ගොඩනගා ගන්න විපස්සනා ඥාණය තුළදීම ඒ ශ්‍රාවකයාට පුළුවන් පින්වත්නි අවබෝධය කරා Tamanගේ හිත ගොඩනගාගෙන අවබෝධය Tamanගේ පැත්තෙන් හසුරුවා ගන්න පුළුවන්. දැන් සබ්බ පාපස්ස අකරණං කියනකොට මෙතන නීවරණ දුරු කර ගැනීම කියන අදහස ගත්තොත් ඒක නිවනට උදව් වෙනවා. එතකොට දැන් නීවරණ කියන්නේ මොනවද? කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියන්නේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මෙන්න මේවා කෙරෙහි අරමුණු තුලින් ඇතිවෙන ආස්වාදයේ විඳින්න ඇති කැමැත්ත. එතකොට මේ කැමැත්ත පදනම් කරගෙන පුද්ගලයා තුල නොයෙක් ආකාරයේ පාපී අකුසල ධර්මයන් රැස් වෙනවා. එතකොට ඒ ස්වභාවය මූලික වශයෙන්ම දුරු කරගන්න අපිට පුළුවන්කමක් නැහැ. නමුත් අපිට පුළුවන් ඒක යම්තාක් කළමනාකරණය කරගන්න. ඒ කියන්නේ අපිට පුළුවන් මේවා తాවකාලික වශයෙන් යටපත් කරගන්න. ඊට පස්සේ සියලු පව් දුරු කර ගැනීම කියන එකෙන් සියලු සබ්බ පාපස්සාකරණම් කියන එකට පින්වත්නි විස්කම්බන ප්‍රහාණය අපිට කරන්න පුළුවන්. එතකොට ඒකට සෑහෙන කාලයක් පව් ඒ හිතේ ඇති වෙන්නෙම නැති තරමට දුරු වෙනවා. ඒකට උපකාරාර්ථය භාවනාව. ඒ කියන්නේ දැන් මේකට පින්වත්නි අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි මෙබඳු තත්වයක් අපේ හිත තුළ උද්ගත වෙනවා නම් අපි ඒ කියන්නේ අපි අපේ ජීවිතය තුළ විස්කම්බන ප්‍රහාණයක් සෑහෙන කාලයක් පාපී අකුසල ධර්මයන් නැති නොවන මට්ටමට අපි හිත හදාගෙන ඉන්නවා නම් ඒ හිත හදා ගැනීමට ධ්‍යාන සිතේ ප්‍රබලභාවය අවශ්‍යයි. බලන්න මේ හැම තැනකම කෘත්‍යයක් තියෙනවා. සබ්බ පාපස්ස අකරණං කියන සියලු පව් දුරු කර ගැනීම කෘත්‍යය මොකද්ද? සියලු පව් දුරු කර ගැනීමේ කෘත්‍යය තමයි පින්වත්නි ඒ පුද්ගලයා තුළ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය සංස්කාරයන් මත Tamanගේ ජීවිතේ ගොඩනගා ගන්න එක. එතකොට සියලු පව් දුරු කර ගැනීමේ කෘත්‍යය මොකද්ද? දාන සීල භාවනා. මොකද දාන ආදී කටයුතු වලින් මේ සම්පූර්ණයෙන්ම Tamanගේ හිතේ තදංග වශයෙන් తాවකාලික වශයෙන් කෙලෙස් යටපත් කරගන්න පුළුවන්. සීලේනුත් ඒකට උදව් කරනවා.
මොකද සීලයෙන් උදව් කරන්නේ ඇස කන නාසය දිවකය තුල යම් සංයමයක් හදලා නැවත නැවත සියලු පව් ඇසහරහා අත්දකින් නැති විදියට අර ඇහැට පේන රූපේ පදනම් කරගෙන ආස්වාදයේ විඳින්න ඇති කැමැත්ත යම්තාක් කලමනාකරණය කරගන්න සීලයත් උදව් කරනවා. ඒතර භාවනාව විසින් කරනවා මූලික වශයෙන්ම තමන්ගේ හිත තුල විස්කම්බන ප්‍රහාණයක් සෑහෙන කාලයක් කෙලෙස් ධර්ම ඇති වෙන්න නොදී ධානසිතක ඇති ප්‍රබලභාවයත් එක්කම ඒ ධානසිතේ ප්‍රබල භාවය තුලින් මෙයාට පුළුවන් යම් තාක් තමන්ගේ ජීවිතය කළමනාකරණය කරගන්න. ඒ ධානසිතේ ප්‍රබල භාවයත් එක්කම සෑහෙන කාලයක් කෙලෙස් ධර්මයන් ඇති නොවන විදියට යා තුල යම් කළමනාකරණයක් ඇති වෙනවා. එතකොට සමුච්ඡේද ප්‍රහාණය කියන தത്വයට ඒක උපකාරාර්ථයක්. ඇත්තටම කාමච්ඡන්දය පදනම් කරගෙන එයා තුල ඇතිවෙන ආස්වාද ජනක ලෝකයේ තුල ආස්වාදේ හොයන්න ඇතිවෙච්ච මේ කැමැත්ත ආස්වාදයේ විමර්ශනය කිරීම පිණිස ඒ පුද්ගලයා තුල ගොඩනැගිච්ච මේ කැමැත්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කැමැත්තට තියෙන විකල්පය තමයි සම්මා සතිය තමයි පිහිට කරගෙන ඉන්නේ. මොකද සම්මා සතිය සමස්ත නීවරණයන්ම හිතින් වනසන්න නොදී සමස්ත නීවරණයන්ටම හිතින් වනසන්න නොදී Tamanගේ හිත පරිස්සම් කරනවා නම් සම්මා සතිය කියන ස්වභාවය ඇති කරගත යුතුයි. එහෙමනම් අපිට ප්‍රතිපදාවක් විදියට සියලු පව් දුරු කර ගැනීම කියන තැනදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පේන්න ඕන. ප්‍රතිපදාවක් විදියට. ඒ කියන්නේ සියලු පව් දුරු කර ගැනීමේ ප්‍රතිපදාව කුමක්ද කියලා අහුවොත් ඒකට වෙන එකක් අපිට කියන්න විදිහක් නැහැ. හේතුව තමයි ඒකට තියෙන එකම ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වත්නි දිගින් දිගට සංසාරේ යන සත්වයකට මේ ගාථාව උනත් සරලව තේරුම් අරගෙන ගැඹුරට ගිහින් අවබෝධය කරා යන්න පුළුවන් අවස්ථාවක් විදිහටයි අපි සලකාගත යුත්තේ. දැන් ව්‍යාපාදේ කියලා කියන්නේ මේ ලෝකෙ ගැටෙන ස්වභාවය. ඒ කියන්නේ අපි ඇහැට පේන රූපේ සම්බන්ධ එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඒතර මේ ගැටෙන ස්වභාවය තුල සියලු පව් දුරු කරගන්න කැමති කෙනෙක් සියලු පව් දුරු කරගන්න උනන්දුවක් තියෙන කෙනෙක් ඒ Tamanගේ චින්තනය විමර්ශනය කළ යුතුයි. ඒ කියන්නේ ඇත්තටම සියලු පව් දුරු කරගන්නත් කුසලයේ තුල ශක්තිමත් වෙන්නත් හිත දමනය කරගන්නත් ඔක්කොටම කලින් යා Tamanගේ හිත දිහා බලාගෙන ඉන්න ඕන. Tamanගේ හිත දිහා බලාගෙන ඉන්නකොට ඒ මොහොත තුල Tamanගේ හිත තුල උද්ගත වන ක්ලේශ ධර්මයන් Tamanටම පේන්න පටන් ගන්නවා. ඒ මොහොත තුල Tamanගේ හිත තුල උද්ගත වන ක්ලේශ ධර්මයන් Tamanට පේන්න පටන් ගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති කියලා. එතකොට Taman තුල ඇතිවෙන ව්‍යාපාදයේ ඇති වෙනකොට ඒ ව්‍යාපාද සිත මැඩ පවත්ව ගන්න ඒ තැනදී විකල්ප තියෙන්න ඕන. සියලු පව් දුරු කර ගන්නවා කිව්වට එහෙම සියලු පව් දුරු කරගන්න බෑ. එතකොට ව්‍යාපාදයක් දොම්නසක් ඇති වෙනකොට ඒ දොම්නස කළමනාකරණය කර ගැනීම පිණිස පින්වත්නි මෛත්‍රිය වැනි වැඩිමක් එයාට තියෙන්න ඕන. ඒ මෛත්‍රිය වැනි වැඩිමක් තුල එයාට පුළුවන් తాවකාලිකව ප්‍රහාණය කරගන්න පුළුවන්. විස්කම්බන ප්‍රහාණයකුත් කරගන්න පුළුවන්. එතනක් තියෙන දාන සීල භාවනාවෙම උපකාරාර්ථය. එතකොට දාන සීල ආදීන් පින්වත්නි ව්‍යාපාදයේ ඒ මොහොතේ කළමනාකරණය කරගන්න පුළුවන්. ඒකට සීලෙන් විශාල උපකාරයක් හම්බ වෙනවා. පින්වත්නි මේක හිතේ ප්‍රබලභාවයත් එක්ක හිත තුල ජනිත නොවීම පිණිස එයාට සමාධියේ උපකාරාර්ථය තියෙනවා. එතන සමාධියේදී මෛත්‍රී සමාධිය හරිම වැදගත් දෙයක්. හරිම වැදගත් අවස්ථාවක්. එතකොට මේ සියලු පව් කියන එක ASCII අපි මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නිවනට අදාළ මේ Tamanගේ ජීවිතේ වනසන දේවල් විදිහට නීවරණයි පෙන්වන්නේ. මේ නීවරණ තියෙන තැනක අපි ඔය කරන කියන නොයෙක් নানা ප්‍රකාර පාපී අකුසල ධර්මයන් හිත තුල උපදිනවා. තීන මිද්දය. ඒ කියන්නේ තීන මිද්දේ නිසා පවා අකුසලයට යාගේ හිත බර වෙන්න පුළුවන්. ඒ අකුසලයට බර වුණොත් එම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට වදාලා එයාගේ හිත පවටම වශී වෙලා පවටම බර වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ. මේවා අපි දන්න දේවල්. ඒතර උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ දැන් කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවීමට කියන වචනයක්. අතීත දේවල් ගැන හිතලා කිසි පළක් නැහැ කියලා ඇති වෙන්න පුළුවන් අදහසක්. එතන උද්දච්චය කියලා අපි කතා කරන්නේ හිත විසිරෙන ස්වභාවය.
හිත විසිරෙන ස්වභාවයක් මේ හිතේ තියෙනවා. එතකොට හිත විසිරෙනකොට හිත තුල පසුතැවීමක් ඇති වෙනකොට පින්වත්නි ඒ හිත සමාහිත කරගන්න ඒ තැනදී වෙන වෙනම විකල්ප අපි හොයා ගන්න ඕන. එතකොට සමාහිත භාවයත් එක්ක තමයි යථාර්ථයේ තේරෙන්නේ. දැන් මෙතන සමාහිත භාවයට විශාල අභියෝගයක්. සමාහිත භාවයේ නම් වූ ප්‍රබල කුසලයේ උපදව ගන්නට හරස් වෙච්ච දෙයක් තමයි උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ. උද්දච්ච කියලා කියන්නේ හිතේ විසිරෙන ස්වභාවය, කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවෙන ස්වභාවය. මේ ස්වභාව දෙකම තිබ්බොත් එහෙම එතන සමාහිත බවක් ඇති වෙන්නේ නැහැ. සමාහිත බවක් ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ යථාභූත ඥානෙ උපදින්න ඉඩක් නැහැ කියන එකයි. එතකොට මෙතන චතුරාර්ය සත්‍ය විදියට දකින්න එකයි අපි හරි වැදගත් වෙන්නේ. හැම වෙලාවකම සිහිය පවත්වනවා නම් එතන ආනාපාන සති වෙනි සමාධියක් දියුණු කරනකොට තමා තුළ පවතින කුක්කුච්ච ගතියත් පසුතැවෙන ගතියත් උද්දච්චේ නම් වූ හිත විසිරෙන ගතියත් බැහැර වෙලා පින්වත්නි හොඳට හිත සිහිය පවත්වගෙන සියලු පව් දුරු කරගන්න තැනකට යාගේ හිත හැදෙනවා. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. ගොඩාක් පාපී අකුසල ධර්මයන් එදිනෙදා ජීවිතය තුළ වුණත් වැඩෙන්න සැකය හරියට බලපාලා තියෙනවා. එදිනෙදා ජීවිතය තුළ අසාර්ථක භාවයේ කැපිපේන ලක්ෂණයක් තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. දැන් මෙතන නිවනට උපකාරාර්ථය ගත්තොත් එහෙම අපිට මේ පෞල් ජීවිතේ නඩත්තු වෙනකොට ඇති වෙන සැකේ වගේ දේවල් කතා කරන්න බෑ. මෙතන කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සැකය. ඊට පස්සේ බුද්ධ ආදී අටතැන් කියලා අපි කියන්නේ. අනේ බුද්ධ ආදී අටතැන් පිළිබඳව ඇති වෙන සැකේ. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ පිළිබඳව ඇති වෙන සැකේ. ඉහතාත්මයේ පිළිබඳව ඇති වෙන සැකේ. පසුආත්මයේ පසු ජීවිතය ගැන මරණින් පසු ජීවිතය ගැන ඇති වෙන සැකේ. පෙර ජීවිතය සහ පසු ජීවිතය කියන දෙකම පිළිබඳව ඇති වෙන සැකේ. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ඇති වෙන සැකේ. ඊට පස්සේ පින්වත්නි ත්‍රිශික්ෂාව පිළිබඳ සීල සමාධි ප්‍රඥාව පිළිබඳව ඇති වෙන සැකේ. එතකොට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පිළිබඳව ඇති වෙන සැකේ. මේ විදියට ගත්තොත් එහෙම ඒ පුද්ගලයා තුළ අද විචිකිච්ඡාව වැඩුණොත් එතන නොඑක් පාපී අකුසල ධර්මයන් තමයි යාගේ හිත විවෘත වෙන්නේ. එතකොට මෙතන නිවනට උපකාරාර්ථය හදා ගන්නවා නම් මේ බඳු විචිකිච්ඡාවක් ඇති වෙච්ච තැනක ඒ බඳු විචිකිච්ඡාව తాවකාලිකව යටපත් කර ගැනීමට තමයි අපි සද්ධාව උපකාරී කරගන්නේ. ඊට පස්සේ මේ සද්ධාව උපකාර කරගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනා අහලා එතකොට සීලයෙන් ශක්තිමත් වෙලා මේ බඳු සැකයක් මා හිත තුළ ඇති කරගන්න එක නුසුදුසුයි කියලා තේරුම් අරගෙන එතනත් භාවනා වශයෙන් බුද්ධානුස්සතිය ආදිය වඩනකොට ධම්මානුස්සතිය ආදිය වඩනකොට එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකයේ දුරු වෙලා යනවා. එතන විචිකිච්ඡාව පදනම් කරගෙන නොඑක් පාපී අකුසල ධර්මයන් ඒ හිත උපදින්න තියනවා නම් ඒ හිත උපදින්නේ නැහැ. එතකොට ස්වභාවයෙන්ම අපේ හිත තුළ පවතින අරතියක් අකමැත්තක් පවතින කුසලයට මේක ව්‍යාපාදේ නෙමෙයි ඒකත් එක්තරා නීවරණ ධර්මයක් විදියටයි පටිසම්භිදා මග්ගේ පැහැදිලි කරන්නේ. සංසාර දුක සිහි කරද්දී මාර පාක්ෂික ධර්මයක් ලෙස මේක දකිද්දී එ르දිපාද වඩද්දී සියලු පව් දුරු කරගන්න ශ්‍රාවකයෙකුට හොඳට හිත එකඟ කරගෙන අරතිය අයින් කරගෙන ඒ පවට වශී වෙච්ච ගතියක් හිත තුල තියෙනවා නම් ඒක අයින් කරගෙන යාට පුළුවන් ශක්තිමත් වෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නොයේක් පාපී අකුසල ධර්මයන් බලපාන ප්‍රබල නීවරණයක් කියන අවිද්‍යාව. අවිජ්ජා නීවරණය. මේ අවිජ්ජා නීවරණී කියන එක හැම කෙනෙක් තුළම පවතිනවා. සෝතාපන්න වුණත් පවතිනවා, සකදාගාමි වුණත් පවතිනවා, අනාගාමි වුණත් පවතිනවා. මේක කොච්චර ප්‍රබලද කියනවා නම් අවිජ්ජා නීවරණේ සම්පූර්ණයෙන් අයින් වෙන්නේ අරහත්වයේදී. ඒ කියන්නේ අනාගාමි වෙච්ච කෙනා තුලත් අවිද්‍යාව තියෙනවද නැද්ද? තියෙනවා. ඒක නිකන් මේ අන්ධ බාල පෘථග්ජන ශ්‍රාවකෙක්ගේ තරම් ඕලාරික මට්ටමින් අවිද්‍යාව තියෙනවා කියලා එහෙම ගන්න එපා. නමුත් සෝතාපන්න වෙච්ච කෙනෙකුට තුලත් අවිද්‍යාව තියෙනවා. සකදාගාමි වෙච්ච කෙනෙකුත් තියෙනවා. මොකද අවිජ්ජා නීවරණේ දුරු කරගන්නේ සම්පූර්ණ දුරු වෙන්නේ අරහත්ත්වයේදී. ඒ නිසා පින්වත්නි මේ අවිජ්ජා නීවරණේ නිසා අනේක පාප අකුසල ධර්මයන් වලට හිත බර වෙනවා. එහෙමනම් අපිට පුළුවන් මෙතන දකින්න දැන් විශේෂයෙන්ම මෙතන අවිද්‍යාව කියලා කියනකොට අවිජ්ජා නීවරණේ කියනකොට මෙතන චතුරාර්ය සත්‍ය නොදන්නාකම නෙමෙයි. චතුරාර්ය සත්‍ය නොදන්නාකම කියලා ගන්න එපා. මොකද අනාගාමී වෙච්ච කෙනාට චතුරාර්ය සත්‍ය පිළිබඳ ඉතාම පැහැදිලි දැක්මක් තියෙනවා. අවිජ්ජා නීවරණය කියන නීවරණයක් විදියට පටිසම්භිදා මග්ගේ මේක පෙන්නද්දී මෙතන අවිජ්ජා නීවරණය කියලා කියන්නේ පින්වත්නි අරමුණු වල මුලා වෙන ස්වභාවයටයි.
අරමුණු වල ඇතැම් වෙලාවට මුලා වෙන ස්වභාවයක් තියෙනවා. දැන් සෝතාපන්න වෙච්ච කෙනත් අරමුණු වලින් සමහර වෙලාවට මුලා වෙනවා. ඒකනේ විශාකාව කොණ්ඩිතමාගෙන විහාරයට ආවහම ඇය Tamanගේ මිනිවිරිය මල බව පැහැදිලි කරද්දී බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඇය බොහොම දුක්මුසු බැල්මකින් තථාගතයන් වහන්සේ දිහා Tamanට අනුකම්පාව ලබා දෙන්න කියලා වගේ බලද්දී බුදුරජාණන් වහන්සේ විමසනවානේ විශාකා මේ නුවරම ඉන්න මුණුබුරු මිනිබිරිය ඔයාගේ වෙනවා නම් ඔයා කැමතිද කියලා අහද්දී ඇයි කියනවනේ අනේ ඔව් මම මේ පොඩි උන් ටික වට කරගෙන වීදියක් ගානේ පාරක් ගානේ මම ඇවිදිනවා මම ඒකට ආසයි මම කැමතියි ඒකට කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ විමසනවානේ විශාකත් දන්නවද මේ නගරේ දවසකට පුංචි ළමයි කොච්චර මන ස්වාමිනී එහෙම කියන්න බෑ. මේ නගරය හරිම විශාලයි. ස්වාමීනි මේ නගරේ කොයිතරම් විශාලයිද කියනවා නම් මේ නගරේ කොච්චර මුණුබුරු මිනිබිරියෝ ඉන්නවද කියලාවත් හිතා ගන්න බෑ. සමහරට දවසට 2-3 දෙනෙක් වෙන්න පුළුවන්, 5-6 දෙනෙක් වෙන්න පුළුවන්, 10-15 දෙනෙක් වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා විශාකා එහෙමනම් හැමදාමත් විශාකට කොණ්ඩේ තෙමාගෙන නේද ඉන්න වෙන්නේ කියලා. එතකොට ඇයට සිහිය උපන්නා. අනේ ස්වාමීනි මට එක මුණුබුරෙක්වත් මිනිබිරියක්වත් ඕන නැහැ කියලා ඇය සිහිය උපදව ගත්තා. එතකොට අපට තේරෙනවා මේ අවිජ්ජා නීවරණය කියලා කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනා තුලත් තියෙන එක. මේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම නෙවෙයි මෙතන අවිජ්ජා නීවරණයේදී පැහැදිලි කරන්නේ. අරමුණු අත්දකින්නකොට ඒ අරමුණ තුල යම් මුලා වීමක් තියෙන්න පුළුවන්. ඒක සමහර විට ඕලාරික මුලා වීමක් නෙමෙයි. දැන් අර බුදුරජාණන් සත්‍ය මතු කරනකොටම ඇය තුල හික්මීමක් ඇති වුණානේ. ඒතර ඇය තුල යම් අරමුණු සම්බන්ධ මුලා වීමක් තිබුණා. ඒතර කෙනෙක් කියන්න පුළුවන් නෑ සෝවාන් වෙච්ච කෙනෙක් නෙමෙයිද දන්නේ එහෙනම් විශාකා කියලා. නෑ සෝවාන් වෙච්ච කෙනෙක් විවිධ අරමුණු වල මුලා වෙන ගතියක් අනාගාමී ශ්‍රාවකයටත් තියෙනවා නම් කලබල විය යුතු නෑ. මොකද ඒක සම්පූර්ණයෙන්ම අයින් වෙලා යන්නේ අරහත්වේදී. ඒතර ඝන සංඥාව නිසා සත්වේක් පුද්ගලයෙක් කියලා මුලා වෙන ගතියක් තියෙනවා. මොකද මේක අවිජ්ජා නීවරණේ. මේක පාපය. මේක සියලු පව් දුරු කරගන්නවා කියන අර්ථය ඇතුලේ කතා කරන්න ඕන එකක් පින්වත්නි. සියලු පව් දුරු කරගන්නවා කියන අර්ථය ඇතුලේ මේ පිළිබඳව යම් කතාබහක් ගොඩනගාගත් යුතු තත්ත්වයක් මේක තියෙන්නේ. ඒ නිසා සෑම අරමුණකම මුලා වෙවි යන ගතියක් තියෙනවා නම් ඒ මුලා වෙවි යන ගතිය හඳුනාගෙන ඒක දුරු කරගන්න අපි ඒක උපකාර කරගන්න අවශ්‍යයි. ඊට පස්සේ සබ්බේසු අකුසලා ධම්මා අනුයික් පාපී අකුසල ධර්ම ඔක්කොම මෙතනදී කතා කරන්න පුළුවන්. එහෙමනම් මේ නීවරණ මැඩ පවත්වීම පිණිස බුදුදහම යෝජනා කරන යෝජනාව තමයි සම්මා සතිය. මොකද සම්මා සතිය විසින් තමයි හිත පරිස්සම් කරන්නේ. හිත පරිස්සම් වෙච්ච නැති තැනක පින්වත්නි මේ ධර්මයේ දියුණු කරගන්න බෑ. ධර්මයේ දියුණු කරගන්න බෑ. එතකොට මේ ධර්මයේ දියුණු කරගන්නවා නම් ඒ කියන්නේ හිත තුළ මේ පාරිශුද්ධියක් හදනවා නම් හිත තුළ යම්කිසි ධර්මීක ඉහළ ආධ්‍යාත්මික ප්‍රතිඵලයක් උදා කරගන්නවා නම් සබ්බ පාපස්සාකරණ සියලු පහු දුරු කරගන්නවා කියන තැනකට අපේ හිත හදාගන්න ඕනේ. එතනදී නීවරණයන් සමස්තයක් විදිහට අපිට කතා කරගන්න පුළුවන්. ඒ නීවරණයන්ගෙන් බැට නොකන මට්ටමට හිත හදා ගැනීම පිණිස අපි ක්‍රමානුකූලව මේ ධර්මයේ ඉදිරියට දියුණු කරගෙන යා යුතුයි. එතකොට ඉදිරියට ධර්මයේ දියුණු කරගෙන යනකොට පින්වත්නි අපි තුල ඒ නොයෙක් පාපී අකුසල ධර්මයන්ගෙන් බැට නොකන තැනකට සියලු පව් දුරු කරගන්න තැනකට මූලික පදනමේදී හිත හැදෙනවා. ඒ මූලික පදනමේදී හැදෙන හිතට ලබාගත හැකි උපකාරය තමයි මොකක්ද උපකාරය? ඒ උපකාරය තමයි සම්මා සතිය කියලා කියන්නේ. ඒ උපකාරය සම්මා සතිය. ඒතර සම්මා සතිය විසින් තමයි සියලු පව් දුරු කරගන්න තැනකට උපකාරාර්ථය හැදෙන්නේ. සම්මා සතිය ප්‍රකටව ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් සියලු පව් දුරු කර ගැනීමේ පටිපාටිය වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය. දෙවණියට මෙතන පැහැදිලි වෙනවා කුසලස්ස උපසම්පදා කියලා. ඒතර කුසලස්ස උපසම්පදා කියන්නේ කුසලයේ උපදව ගන්නවා කියන එක. ඒතර බුදුරජාණන් වහන්සේ කුසලයේ කියලා මතු කළේ කුමක්ද? පින්වත්නි කුසලයේ කියලා තැනදී කුසල් උපදවනවා කියන තැනදී නිවන් මාර්ගයේදී අපිට ආධ්‍යාත්මිකව ඉහළට යනකොට නූපන් සියලුම දේවල් ආධ්‍යාත්මික ස්තරයන් නූපන් කුසල් විදියට ගන්න පුළුවන්. උදාහරණයක් විදියට හොඳට බණ අහලා තියෙන කෙනෙකුට සුතමය ඥානය කියන එක ඉපදිලා තියෙන කුසලයක්.
තුර නූපන් කුසලයේ විදර්ශනා ඥානෙ ඉපදිලා නැති වෙන්න පුළුවන්. විදර්ශනා ඥානෙ උපදුන ශ්‍රාවකයෙකුට විදර්ශනා ඥානෙ ඉපදිච්ච කුසලයක් ඒ වගේ මෙයාට නූපන් කුසලයක් තියෙනවා. මොකක්ද ඒ නූපන් කුසලය? ඒ නූපන් කුසලය තමයි පින්වත්නි එයාට ඉපදිලා නැහැ තවම. මොකක්ද? ඉපදිලා නැති කුසලය තමයි එයාගේ ජීවිතය තුළ සෝතාපන්න ඵලය ඉපදිලා නැති වෙන්න පුළුවන්. සෝතාපන්න ඵලයේ උපන් ශ්‍රාවකයාට සකදාගාමි ඵලය ඉපදිලා නැති වෙන්න පුළුවන්. සකදාගාමි ඵලයේ ඉපදිලා තියෙන ශ්‍රාවකයාට අනාගාමි ඵලයේ ඉපදිලා නැති වෙන්න පුළුවන්. අනාගාමි ඵලයේ ඉපදිලා තියෙන ශ්‍රාවකයෙකුට අරහත්ත්වයේ ඉපදිලා නැති වෙන්න පුළුවන්. මේ විදියට ගත්තට පස්සේ මෙතන මේ කුසලස් උපසම්පද කුසලයේ උපද්දවනවා කියන එක පරිපූර්ණ අර්ථයේ මතුවෙන්නේ අරහත්ත්වයේදී. එහෙනම් මේ කුසලයේ කුසලස්ස උපසම්පදා කියලා මේ ගාතාව කතා කළාට මේක සරලව මොකද මේ අන්තිම වාක්‍ය අර්ථවත් වෙන විදිහටයි අපි මේ කතා කරගන්නේ. මොකද ඒතම් බුද්ධානුශාසන මුළු බුද්ධ ශාසනයම මේ තුලින් අවධාරණය වෙනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨික සූත්‍රයේදී අපට පැහැදිලි කරනවා මොකද යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ සාරිපුත්තයන් වහන්සේ පැහැදිලි කරනවා යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ කුසලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති කියලා එක තැනකදී මතු කරනවා. අකුසලයක් දැනගන්න අකුසල් මුලක් දැනගන්න කුසලයක් දැනගන්න කුසල් මුලක් දැනගන්න එපමණකින් ඒ ශ්‍රාවකයා සම්මාදිට්ඨිකයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එපමණකින් ශ්‍රාවකයා සම්මාදිට්ඨිකයි කියලා භාගතුන් වහන්සේ වදාලා. ඒතර එපමණකින් පුද්ගලයා සම්මාදිට්ඨික වෙනවා නම් එපමණකින්ම පුද්ගලයාට සම්මාදිට්ඨික වෙන්න පුළුවන් නම් පින්වත්නි ඒක නිකම් මේ දන් දීමක් වගේ එකක් ගැන කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ අකුසල් මූලයේ පදනම් කරගෙන ශ්‍රාවකයා අකුසලයට වැටෙනවා. කුසල් මූලයේ පදනම් කරගෙන පුද්ගලයා කුසලයට වැටෙනවා. එතකොට අකුසල් මූලයේ විදියට පෙන්වෙන්නේ මොකද්ද? ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභ, ද්වේෂ, මෝහ තිබ්බොත් පින්වත්නි එතන දැන් ලෝභ දේශ මෝහ කියන ස්වභාවයේ එතන මතු වුණොත් එහෙම ඒ ලෝභ දේශ මෝහ කියන තත්වයේම පදනම් කරගෙන යා තුල දිගින් දිගට අකුසලේම වැඩෙන්න පටන් ගන්නවා. අකුසලේ මතම යාගේ ජීවිතේ දායාද වෙන්න පටන් ගන්නවා. එතකොට අකුසලේ මතම දායාද වෙනවා නේද? මෙතන ලෝභය කියලා කියන්නේ ලෝභය කියන්නේ රාගානුසය ලෝභය ඇස්සේ වැඩෙන්නේ, ද්වේෂය ඇස්සේ පටිඝානුසය වැඩෙන්නේ, මෝහය ඇස්සේ අවිජ්ජානුසය කියන අනුසයයි වැඩෙන්නේ. එතකොට මෙබඳු ස්වභාවයක් වැඩෙනවා නම් පින්වත්නි මෙබඳු ස්වභාවයක් පදනම් කරගෙන යා නිරන්තරයෙන් Tamanගේ ජීවිතේ කර්ම සකස් කර ගන්නකොට එයා තුල අකුසලය මතම දායාද වෙන බව බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළානේ. එතකොට මෙතන කුසලය උපද්දව ගන්නවා කියන තැනදී ඒ කුසලය උපද්දව ගන්න ශ්‍රාවකයෙක් තුල එතකොට කුසලය උපද්දව ගන්න ශ්‍රාවකයෙක් තුල දුරු වෙන්න ඕන මොනවද? අකුසල් මූල දුරු වෙන්න ඕනනේ. ඒතර මෙතන පින්වත්නි ලෝභය කියලා කතා කරාට දැන් ලෝභ ද්වේෂ මෝහ නිසානේ අකුසල් කෙරෙන්නේ. මෙතන ලෝභය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි තණ්හාවමයි. ලෝභය කියන්නේ තණ්හාවමයි. එතකොට අපි මෙතන ලෝභය කියන එක මේ අකුසල මූලයන් අපි ලෝභය කියන එක ලෝභය කියන එක දුක්ඛ සමුදය විදියට දකින්න ඕන. ඇයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ තණ්හාව නිසා දුක්ඛ සමුදය වෙනවා කියලා. ලෝභය කියන එක දුක්ඛ සමුදය විදියට දකින්න ඕන. එතකොට දැන් ද්වේෂය කියන එක අපි ද්වේෂය කියන්නේ පින්වත්නි පටිඝානුසය පදනම් කරගෙන ඇති වෙන මනෝභාවයක්නේ. එතකොට මෝහය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මෝහය කියන්නේ අවිද්‍යාවටම. මේ එක විදියකින් කියන්නේ අවිද්‍යාවත් තණ්හාවත් පදනම් කරගෙන ලෝකය ගැට ගැහෙනවා. අවිද්‍යාවත් තණ්හාවත් නිරුද්ධ වීමෙන් ලෝකේ නිරුද්ධ වී යනවා කියන පණිවිඩය.
එතකොට කුසලයේ උපද්දව ගන්නවා කියලා කියන්නේ අවිද්‍යාවත් භව තණ්හාවත් දුරු කර ගන්නවා කියන අදහසින් අපිට අරගෙන කතා කරගන්නත් පුළුවන්. බැරි කමක් නැහැ එහෙම කතා කරගන්න. මොකද ලෝභය කියන්නේම තණ්හාවට. තණ්හාව පදනම් කරගෙන තමයි පුද්ගලයා තුළ ලෝභ සහගතව ලෝකේ අත ගන්නේ. එතකොට මෝහය කියලා කියන්නේම අවිද්‍යාවට. මෝහය කියන්නේ අවිද්‍යාවට. මෝහ සම්බන්ධනෝ බාලෝ බබ්බ රූපෝව දිස්සති කියලා එක තැනක තිබුණේ. එතකොට මෝහය කියන්නේ අවිද්‍යාවට. අවිද්‍යාව පදනම් කරගෙන පින්වත්නි අවිද්‍යාවත් භව තණ්හාවත් පදනම් කරගෙන නොයෙක් පාපී අකුසල ධර්මයන් දුරු වෙනවා. කුසලයේ උපද්දවනවා කියන එක අවිද්‍යාවත් භව තණ්හාවත් දුරු කර ගැනීමේ අර්ථයෙන් මතු කරගත්තොත් ඒක නිවනටම උපකාරාර්ථයක් ගොඩනගා ගන්න පුළුවන්. එතකොට අවිද්‍යාවත් භව තණ්හාවත් නිසා අපි තුල උපදින්නේ කවරක්ද? ඔන්න එතනින් එහාට අන්තර් සම්බන්ධය ගැන අපිට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට අවිද්‍යාව පදනම් මෙතනදී කුසලයේ උපද්දවනවා කියන තැනදී පින්වත්නි පටිච්ච සමුප්පාද ධර්මීයම මතු කරගන්න දක්ෂ වෙන්න. මොකද අවිද්‍යාවයි භව තණ්හාවයි නම් ප්‍රශ්නය අවිද්‍යාවයි භව තණ්හාවයි දුරු වෙච්ච තැනක තමයි කුසලයේ උපදින්නේ. මොකද අකුසල මූල විදියටත් කුසල මූල විදියට භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ මොකද්ද? කුසල මූල විදියට පෙන්වුවේ අලෝභ ද්වේෂ සමෝහ. හොඳට බලන්න. අකුසලංච පජානාති අකුසල් කිව්වේ දස අකුසල්. පානාති පාතා කෝ ආවුසෝ අකුසලං ඔහොම කියන්නේ ඔය. අදින්නා දානා වේරමණියා කිය අපි අදින්නා දානා කාමේසු මිච්ඡාචාරා අකුසලං මුසාවාදා අකුසලං පිසුනා වාචා අකුසලං පරුසා වාචා අකුසලං සම්පප්පලාපා අකුසලං අවිජ්ජා අකුසලං ව්‍යාපාදේ අකුසලං ක්‍රෝධේ ව්‍යාපාදේ කියන්නේ මිච්ඡා දිට්ඨි මිත්‍යා දෘෂ්ටි කියන අකුසලයක්. එතකොට මේ ටිකනේ අකුසල් මූල තමයි ලෝභ දේශ මෝහ. එතකොට ලෝභ දේශ මෝහ කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි අවිද්‍යාව සහ තණ්හාවේම යම් විදියක අතුරු පැහැදිලි කිරීමක්. එතකොට අවිද්‍යාවයි තණ්හාවයි දුරු කර ගැනීම තුළ තමයි අකුසලයත් අකුසල් මූලයත් දුරු වෙලා කුසලයත් කුසල මූලයත් උපදින්නේ. එතකොට කුසල් මූලයේ උපදව ගන්නවා නම් එයා මොකද්ද කරන්න ඕන? එයා කරන්න ඕන වෙන දෙයක් නෙමෙයි කුසල් මූලයේ උපදවා ගන්නවා නම් එයා පටිච්ච සමුප්පන්නව විමසන්නයි තියෙන්නේ. මොකද අවිද්‍යාව නිසා සංකාර ඇති වෙලා සංකාර නිසා විඥාණය ඇති වෙලා මොකද අවිද්‍යාවම තමයි අකුසල් මූලය. විඥානයක් බැසගෙන ඊට අනුව නාම රූප පහළ වෙලා නාම රූප ධර්මයන් නිසා ආයතන ඇති වෙලා ආයතන නිසා ආයතන වල ස්පර්ශ වෙලා ස්පර්ශය නිසා විඳීමක් ඇති වෙලා විඳීම නිසා තණ්හාව ඇති වෙලා අන්න බලන්න තණ්හාව නැමැති අකුසලය. එතකොට තණ්හාව ඇති වෙලා උපාදාන වෙලා උපාදානය නිසා භවය සකස් වෙලා භවය නිසා ජාතිය හැදිලා ජාතිය නිසා ජරා මරණ ඇති වෙලා මේ විදිහට පටිච්ච සමුප්පන්නව මේ අකුසල් පදනම් කරගෙන අකුසල් මූලයන් ගොඩනගෙන අකුසල් මූලයන් පදනම් කරගෙන අකුසල් මතට ගොඩනගෙන වැඩපිළිවෙල පටිච්ච සමුප්පන්නව දැනගන්න ඕන කුසල් මූලය. එහෙනම් කුසල් මූලය කියන්නේ විද්‍යාව. එතකොට විද්‍යාව පහළ වුණොත් විද්‍යාව නිසා තමයි පින්වත්නි භව තණ්හාව දුරු වෙලා යන්නේ. විද්‍යාව ඇති වුණොත් එහෙම මේ විද්‍යාව නිසා සංස්කාර නිරුද්ධ වෙලා යනවා. අවිද්‍යාව නිසා ඇති වෙනවා නම් සංස්කාර නිරුද්ධ වෙලා යනකොට සංකාර නිරුද්ධ වෙච්ච තැනක විඥානීය නිරුද්ධ වෙලා යනවා. විඥානීය නිරුද්ධ වුණොත් නාම රූප නිරුද්ධ වෙලා යනවා. නාම රූප නිරුද්ධ වුණොත් සලආයතන නිරුද්ධ වෙලා යනවා. සලආයතන නිරුද්ධ වුණොත් සලආයතන නිසා ඇති වෙන ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය නිරුද්ධ වුණොත් ස්පර්ශය නිසා ඇති වෙන වින්දනය නිරුද්ධ වෙනවා. වින්දනය නිරුද්ධ වුණොත් වින්දනය නිසා ඇති වෙන තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිසා ඇති වෙන උපාදානය නිරුද්ධ වෙනවා. උපාදානය නිරුද්ධ වුණොත් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වුණොත් ජාතිය නිරුද්ධ වෙනවා. ජාතිය නිරුද්ධ වුණොත් ජරා මරණ නිරුද්ධ වෙනවා. සියලු දුක්ඛ ස්කන්ධේම නිරුද්ධ වෙනවා කියලා මෙන්න මේ නිරෝධය සාක්ෂාත් කර ගැනීම කුසලයේ උපද්දවනවා කියලා අපිට ගන්න පුළුවන් වුණොත් ඒක නිවනටම ඇති මේ ගාතාව. ඊට පස්සේ සචිත්ත පරියෝදපණං ඊළඟ එක. එතකොට සචිත්ත පරියෝදපණං කියලා කියන්නේ මෙතන හිත දමනය කර ගැනීම කියලා කතා කළාට පින්වත්නි මේ හිත දමනය විය යුත්තේ කොහොමද? හිත දමනය විය යුත්තේ පින්වත්නි අපි ලෝකයේ රැස් කරමින් යන ගතියක් තියෙනවා. මේ රැස් කිරීම කියන එක අයිති දමනය නොවිච්ච හිතකටයි. රැස් කිරීම අයිති වෙන්නේ මොකටද? දමනය නොවිච්ච හිතකටයි. පින්වත්නි අපි රූපය මොනවද අපි රැස් කරන්නේ ගැඹුරින් බැලුවාට පස්සේ? මොනවද අපේ ජීවිතය තුළ පින්වත්නි රැස් වෙන්නේ?
අපි මොනවද රැස් කරන්නේ? කවරක්ද අපේ ජීවිතේ රැස් කර කර ඉස්සරහට යන්නේ? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. පින්වත් මහණෙනි, රූපේ මත පිහිටා රූපේ පිනිස දේම පුද්ගලයා රැස් කරනවා. වේදනාව තුල පිහිටා පින්වත්නි වේදනාව ඇති කරන දේම රැස් කරනවා. සංඥාව මත පිහිටා සංඥාව මතම පිහිටා සංඥාවට අයිති දේම රැස් කරනවා. සංස්කාර මතම පිහිටා සංස්කාර වලට අයිති දේවල්ම රැස් කරනවා. විඥානීය මත පිහිටා නැවත නැවත විඥානීය පිහිටන ආකාරයේ දේවල්ම අපි රැස් කරමින් ඉදිරියට යනවා. ඒතකොට රැස් කිරීම කියන එක අයිති වෙන්නේ දමණය වෙච්ච හිතකට නෙමෙයි, අභාවිත හිතකටයි. දමණය නොවිච්ච හිතකටයි. මෙතන හිත දමනී කරගන්නවා කියන අදහස අපට ගන්න පුළුවන් වුණොත් හිත දමනී වීම පිණිස ඥාන සංවරය කියන ස්වභාවය අවශ්‍යයි. ඒ ඥාන සංවරයෙන් අපි දැනගන්නේ මෙතන පංචස්කන්ධ ධර්ම ටිකක් පහළ වීමක් විතරයි තියෙන්නේ. ඊට වඩා මෙතන මොකක්වත් නැහැ කියන එක. මෙතන ආයතන ධර්ම ටිකක් පහළ වීමක් විතරයි තියෙන්නේ. ඊට වඩා වෙන මොකක්වත් නැහැ කියන එක. මෙතන නාම රූප ධර්මයන්ගේ පහළ වීමක් විතරයි තියෙන්නේ. ඒ පහළ වෙලත් එතනම නිරුද්ධ වී යන ස්වභාවයටයි මේක අයිති කියලා දැනගන්න පුළුවන් වුණොත් එතන ඇති වෙනවා දමනයක්. ඒ දමණී වෙච්ච හිත තුල සචිත්ත පරියෝ දපණං. ඒ දමණී වෙච්ච හිත තුල කවර ආකාරයකින්වත් මේ ලෝකේ උපාදානීය වීමයි බැහැර වෙලා යන්නේ. උපාදානී කරගනිමින් උපාදානී මත පිහිටා උපාදානීයම තුරුල් කරගෙන යන ජීවන චර්යාව තුළ පින්වත්නි උපාදානයයි ඒ හිත තුළ බැහැර වෙන්නේ. උපාදානයයි බැහැර වෙන්නේ. එතකොට උපාදානී බැහැර වෙනවා කියන්නේ මොකද්ද? උපාදානී බැහැර වෙච්ච හිතක ස්වභාවය මොකක්ද? ඒ කියන්නේ උපාදානී බැහැර වෙච්ච තැනක નિરાයාසයෙන් හිත දමනීය වෙනවා. નિરાයාසයෙන් හිත දමනීය වුණාට පස්සේ අත්දකින්න ලෝකය මත, ඒ කියන්නේ අපි ලෝකේ අත්දැකීම් ගන්නවනේ. ඒ අත්දැකීම් ගන්න ලෝකේ මත පින්වත්නි අපි තුල ඇලීමක් හටගන්නෙත් නැහැ, ගැටීමක් හටගන්නෙත් නැහැ. එතකොට මේ දමනීය වෙච්ච හිතක ස්වභාවය තමයි ඇලීම් ගැටීම් හටගන්නේ නැහැ. අකුසලයට ඉඩක් නැහැ. එතන සියලු පව් දුරු වීමේ ස්වභාවයක් පවතින්නේ. මේක හරි පිළිවෙලක්. පිළිවෙලට කියලා තියෙන සියලු පව් දුරු කර ගැනීමත් කුසලයේ උපදවා ගැනීමත් සචිත්ත පරියෝදපණං හිත දමනීය කර ගැනීම තුළ කුසලයේ සම්පූර්ණ වෙනවා. එතකොට මෙතන රැස් කරන එක අකුසල් සිතකට අයිති දෙයක් මිසක් කුසල් සිතකට අයිති දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මේ දමනීය වෙච්ච හිතකට අයිති දෙයක් නෙමෙයි. දමනීය වෙච්ච හිතකින් අපි දැනගන්නේ මේ ලෝකේම හටගෙන නිරුද්ධ වී යන ස්වභාවයයි. මොකක්ද අපි දමනීය වෙච්ච හිතකින් දැනගන්නේ? දමනීය වෙච්ච හිතකින් අපි දැනගන්නේ පින්වත්නි සියල්ලම ඇති වෙලා සියල්ලම නැති වෙලා යන ස්වභාවයයි. ඒ ස්වභාවය දැනගත්තට පස්සේ ඇති වෙලා නැති වෙලා යන ලෝකයේ කෙරෙහි පැටලි යන ගතියක් අපේ හිත තුල තියෙනවා නම් ඉබ්බඳු පැටලි යන ගතියක් නැවත හිත තුල සකස් නොවන ස්වභාවයට හිත ගොඩ නැගෙන්න පටන් ගන්නවා. එයාට තේරෙනවා මෙතන රූපයේ තුල රැස් කළ යුතු දෙයක් නැහැ, උපාදානය කරගත යුතු දෙයක් නැහැ. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති කියන එක. රූපේ මත පිහිටා රූපේ පිනිස දේවල් රැස් කරන එක මහ මෝඩ දෙයක් කියලා තේරෙනවා. වේදනාව මත පිහිටා වේදනාවට අයිති දේවල්ම රැස් කරන එක මෝඩ දෙයක් කියලා තේරෙනවා. සංඥාව මත පිහිටා සංඥාවට අයිති දේවල්ම රැස් කරන එක මොහොම අඥාන අනුවන දෙයක් විදියටයි යා දකින්නේ. විඥානයේ මත පිහිටා විඥාණයට අයිති දේවල්ම රැස් කරන එක මහ දුර්වල අවස්ථාවක් විදියටයි දකින්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ මත පිහිටා පංචස්කන්ධයට ආයිති දේවල්ම රැස් කරන එක මහා මෝඩද නැහැ. ඒතර කෙනෙක් කියන පුළුවන් නෑ අපි රැස් කරන්නේ පංචස්කන්ධේ නෙමෙයි ගෙවල් දොරවල් ඉඩ කඩම් දීපල මිල මුදල් රත්තරන් බඩු කියලා. නමුත් ඔක හොඳටම තේරෙනවා අතීතයේ ඔබට යමක් කල්පනා කරන්න පුළුවන් නම් පංචස්කන්ධේම හෝ එකක්ම තමයි සිහි කරන්න වෙන්නේ. අතීතයේ යමක් ඔබ සිහි කරන්න බලන්න. එක්ක අතීතේ රූපේ ගැන, එක්ක අතීතේ විඳපු වේදනාවක් ගැන, අතීතේ එක්ක ඇතිවෙච්ච රූප සංඥා ආදී සංඥාවක් ගැන, අතීතේ හිත තුල ගොඩනැගිච්ච සංකාරයක් ගැන,
ආතීත විජානනය ගැන බලන්න අතීතේ මොන අත්දැකීමක් සිහි කරත් පංචස්කන්ධය හෝ පංචස්කන්ධ එකක් තමයි සිහි කරන්න වෙන්නේ. ඒකයි අපි මෙතන කියන්නේ රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. රූපේ මත පිහිටා රූපේටම අයිති දේවල් රැස් කර අපි යානෝ අනාගතයටත් අද ගැන කතා කරනවා නම් රූපේ ගැන හරි වේදනාව ගැන හරි සංඥාවක් ගැන හරි සංස්කාරයක් ගැන හරි විඥානය ගැන හරි තමයි අපිට කතා කරගන්න වෙන්නේ පින්වත්නි. වෙන දෙයක් කතා කරන්න බෑ. එහෙමනම් මෙතන සචිත්ත පරියෝදපණං කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානයන් හිත තුල පිහිටන් නැති විදියට ලෝකේ අත්දකින්න පටන් ගන්නවා. හිත දමනය කර ගන්නවා. මොකද උපාදානිය ඇති වුණොත් ඊට අනුවනි භවයේ හැදිලා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔක්කොම ඇති වෙන්නේ. ඒව මොකක්වත් ඇති නොවන මට්ටමට Tamanගේ හිත තුල යම් දමනයක් ගොඩනගා ගන්නවා. ඒ දමනීය කියන එක නිකම්ම ඇති වෙන්නේ නැහැ. පින්වත්නි හොඳට මතක තියාගන්න සියලු පව් දුරු කර ගැනීමේ ප්‍රතිපදාවක් ලෝකයේ තියෙනවා නම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරයි. කුසලයේ උපද්දවන මොකක් හරි ලෝකයේ ප්‍රබල වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරයි. සචිත්ත පරියෝදපණං මේ විදියට පංචස්කන්ධ ධර්මයන් පිළිබඳව පින්වත්නි යථාර්ථයේ තේරුම් අරගෙන හිත දමනී වෙලා නැවතේ හිතේ රාගේ හිටින් නැති තරමට දමනය වෙලා. ද්වේෂය ඒ හිත මත හිටින් නැති තරමට දමනය වෙලා. මෝහය ඒ හිත තුල හිටින් නැති තරමට දමනය වෙලා. රාග දේශ මෝහයන් ඒ හිත මත හිටින් නැති විදියටම දමනය වෙලා නම් එබ්බඳු දමනය වීමකට හිත ගොඩනගනවා නම් ඒ ගොඩනැගීම පිණිස තමාගේ කෘත්‍යයක් තිබිය යුතුයි. කලයුත්තක් තිබිය යුතුයි. ඒ කලයුතු එකම දේ එකම වැඩපිළිවෙල පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරයි වෙන එකක් නෑ. ඔබ දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වටකුරුව වක්‍රාකාරව විමසනකොට සම්මා දිට්ඨිය තුල පිහිටා සම්මා සමාධියද සම්මා වායාමයද සම්මා සතියද මේවායෙන් උපකාරය හදාගෙන සීලයකට අයිති අනෙක් අංග වලින් උපකාරාර්ථය ගොඩනගා ගන්නකොට එයා තුල ඇතිවන සම්මා දිට්ඨියේම ප්‍රබල අවදිය තුල තමයි සියලු පව් දුරු වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙලා හිත දමනී වෙලා බුද්ධ ශාසනයේ අර්ථය සම්පූර්ණ වෙන්නේ. අන්න ඒ බඳු අර්ථ සහිත ශ්‍රාවක භාවයකට අද මේ උතුම් බුද්ධ වචනය උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි අද දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ සීතා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පින්වත් පිරිස. ඒ ඇත්ත බලාපොරොත්තු වෙනවා අද දේශනාව තුළින් රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අරමුණු වශයෙන් අරමුණු ගොඩ නගාගෙන තියෙනවා. වැල්ලවත්ත දයාපාර අංක 13 නිවසේ පදිංචි විශ්‍රාමික ගුරු මාතාවක් මෑණියන් වන සීතා ප්‍රනාන්දු මහත්මියගේ 86 වන ජන්මදිනයේ වෙනුවෙන් 2022 දෙවැනි මාසයේ 1 වන දිනට යෙදී තිබුණ නිමිත්තෙන් ඇයට